ආදරණීය දුවේ පුතේ ගම්මැද්ද තක්සලාව වැඩසටහනේ ගණිතයේ පාඩමක් සමගින් තමයි අද ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් පුතේ ගණිතය 11 ශ්‍රේණියේ ගණිතයේ පාඩමක අසමානතා පාඩම යටතේ තමයි අද අපි ඕගොල්ලන්ව සම්බන්ධ කරගන්නේ. එතකොට මේ අසමානතා පාඩම ගැන පුතේ අපි සාකච්ඡා කරද්දී අපි මේ අසමානතා පාඩම 8 ශ්‍රේණියේ ඉඳලම ඉගෙන ගන්න පාඩමක්. එතකොට අපි අසමානතා සම්බන්ධ ගැටලු 8 ශ්‍රේණියේ ඉඳලම සාකච්ඡා කළා. එතකොට අපි 8 ශ්‍රේණියේ ඉඳලම 11 ශ්‍රේණිය දක්වාම අසමානතා පාඩමේ ගැටලු සාකච්ඡා කරලා අපොස සාපේල විභාගයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහා ඇතැම් අවස්ථාවල් වලදී එක කොටස ප්‍රශ්න පත්‍රයේ ගැටලු සඳහාත් ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේ ගැටලු සඳහාත් මේ අසමානතා පාඩම සම්බන්ධයෙන් ගැටලු අපිට නිරන්තරයෙන්ම සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේදී හමු වෙනවා. ඉතින් පුතේ මේ අසමානතා පාඩමේ 11 ශ්‍රේණියේදී අපි බලාපොරොත්තු වෙන කරුණක් තමයි ඕගොල්ලන්ට අසමානතා ගැටලුවක් රචනා ප්‍රශ්නයක් විදිහට දුන්නාම ඒ ප්‍රශ්නය අසමානතාවයක් ලෙස ගොඩනගලා ඒ අසමානතාවය සුළු කරලා පිළිතුර ඉදිරිපත් කිරීම සහ ඒ වගේ මේ ලැබෙන පිළිතුරු සංඛ්‍යා රේඛාවක ඉදිරිපත් කිරීම ආදී ආකාරයට අපිට උත්තර ලබා ගන්න ආකාරය ගොඩක් වෙලාවට මේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා. ඉතින් පුතේ ඕගොල්ලන්ට හිතනවා ඇති මේ අසමානතා පාඩම අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධද නැතිද කියලා. පුතේ මේ අසමානතා පාඩම අපේ එදිනෙදා ජීවිතයට ඉතාමත්ම සම්බන්ධ පාඩමක්. මම උදාහරණයක් ගන්නම්කො මෙන්න මෙහෙම. මේ දවස්වල පුතේ අපි ගොඩාක් කතා වෙන ක්‍රීඩාවක් තමයි පුතේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන. ඉතින් පුතේ අපි දන්නවා මේ දවස්වල අපේ ක්‍රිකට් කණ්ඩායමේ ගොඩාක් දෙනෙක් කතා කරන දෙයක් තමයි මේ ෆිට්නස් ටෙස්ට් එක කියන එක. ඒ කියන්නේ මේ යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙන්න ඕනි කියන එක. එතකොට අපි මේක අසමානතාවයකින් කිව්වොත් සාමාන්‍යයෙන් මම ඔන්න ඕගලන්ට ප්‍රශ්නයක් දීලා තියෙනවා සෑම ක්‍රීඩකයෙකුම කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8කට වඩා අඩු කාලයකින් නිම කර යෝග්‍යතා පරීක්ෂණය සමත් විය යුතුය. දැන් මේක මිනිත්තු 8කට වඩා වැඩි වෙන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමේ යෝග්‍යතා පරීක්ෂණය. මම මේ උදාහරණ ගැටලුවක් විදිහට ගනිද්දී ඕගලන්ට පෙන්නුවේ මේ වගේ දෙයක් දුන්නොත් කොහොමද අපි මේක අසමානතාවයකින් නිරූපණය කරන්නේ. එතකොට මේක අපි අසමානතාවයකින් නිරූපණය කරන්න පුළුවන් පුතේ මෙන්න මේ විදිහට. යම් ක්‍රීඩකයෙකුගේ ධාවන කාලය අපි t කියලා ගත්තොත් කියන්නේ යම් ක්‍රීඩකයෙක් මේ යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙන්න කිලෝමීටර් 2ක දුර දුවන කාලය t නම් මේ t කියන කාලය පුතේ 8ට වඩා අඩු වුණොත් මේ t කියන කාලය 8ට වඩා වැඩි වුණොත් මේ t කියන කාලේ පුතේ 8ට වඩා වැඩි වුණොත් මේ යෝග්‍යතා පරීක්ෂණය අසමත්. ඒ කියන්නේ මෙයා ෆිට්නස් ටෙස්ට් එක ෆේල් කියලා අපි කියනවා. ඒ වගේම මේ t කියන කාලය 8ට වඩා අඩුවෙන් අපි සම්පූර්ණ කරලා ගියොත් ඉදිරියට අපිට කියනවා පුතේ මේකෙදී මේ යෝග්‍යතා පරීක්ෂණය පුතේ මෙයා සමත් වෙනවා කියලා. එතකොට අපිට මේ අසමානතාවයක් සාමාන්‍යයෙන් නිරූපණය කරන ආකාරය ඕගලන්ට මම ඉතාමත් පැහැදිලිව පෙන්නලා තියෙනවා කොහොමද අපි සාමාන්‍යයෙන් අසමානතාවයක් අපි සාමාන්‍ය ආකාරයකට නිරූපණය කරන්නේ කොහොමද කියලා ඉවර වෙලා. පුතේ අපි තව උදාහරණයක් බලමු මේ අසමානතා සම්බන්ධයෙන් අපිට එන. මේ බලන්නකො පුතේ. එක්තරා උත්තෝලකයක රැගෙන යා හැකි උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 500ක් හෝ කිලෝග්‍රෑම් 500ට වඩා අඩු වගයක් විය යුතුය කියලා කියනවා. පුතේ මොකද්ද උත්තෝලකයක් කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි ලිෆ්ට් එක දන්නවනේ. අපි උත්තෝලකය කියලා කියන්නේ ලිෆ්ට් එකට. එතකොට එක්තරා උත්තෝලකයක රැගෙන යා හැකි උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 500 හෝ 500ට වඩා අඩු වගයක් වෙන්න ඕනේ. එතකොට පුතේ අපිට මේක කිලෝග්‍රෑම් 500ක ස්කන්ධය ගෙනියන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම 500ට වඩා අඩු ස්කන්ධයක් ගෙනියන්නත් පුළුවන්. බැරි වෙලා හරි කිලෝග්‍රෑම් 500ට වඩා වැඩි ස්කන්ධයක් මේ උත්තෝලකයේ ගෙනියන්න බෑ කියන එක තමයි මේ කියන්නේ. එතකොට කොහොමද මයි පුතේ මේක අපි අසමානතාවයකින් නිරූපණය කරන්නේ? මම මේ උත්තෝලකයේ රැගෙන යන ස්කන්ධය m කියලා ගත්තොත් මේ m කියන ස්කන්ධය පුතේ සමානයි 500 වුණොත් ගෙන යන්න පුළුවන්. මේ m කියන ස්කන්ධය 500ට වඩා අඩු වුණොත් ඉනුත් පුතේ
අපිට මේක රැගෙන යන්න පුළුවන් මේ උත්තෝලකය. හැබැයි මගේ පුතේ මෙහෙම අපි අසමානතාවය මෙතන තියෙනවා අසමානතා දෙකක්. මෙතන තියෙනවා සම්බන්ධතා දෙකක්. මේ සම්බන්ධතා දෙකම පුතේ අපිට නිරූපණය කරලා කියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. m කුඩයි සමයි 500යි කියලා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 500ට වඩා අඩු වගයක් හෝ සමාන අගයක් මේ m හි අගය වෙන්න පුළුවන් කියන එක තමයි පුතේ මේ අසමානතා මේ සම්බන්ධතාවයෙන් ඕගොල්ලන්ට නිරූපණය කරලා පෙන්නන්නේ. පුතේ අපි යමු තවත් ඉස්සරහට මේ පාඩමේ කරුණු සාකච්ඡා කරන්න. පුතේ අපි 8 වසරේ ඉඳලම අසමානතා ගැටලු විසඳද්දී අපි අසමානතා නීති පිළිබඳව චුට්ටක් ඉගෙන ගන්න ඕනේ. මම පොඩ්ඩක් අහපුවා මේ නීති ටිකක් මතක් කරලා ඉදිරියට මේ පාඩම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ අසමානතා නීති පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තිබ්බොත් මේ 11 වසරේ ඕගොල්ලන්ගේ අසමානතා ගැටලු විසඳන්න එය අපිට ඉතාමත්ම හොඳ අවස්ථාවක් වෙන හින්දා. පුතේ මම සරලම උදාහරණයකින් ගන්න. මෙතන ඕගොල්ලන්ට මම පෙන්නලා තියෙනවා පුතේ 5 විශාලයි 3ට වඩා. මම මේ අසමානතාවයේ දෙපැත්තටම පුතේ එකම ඉලක්කමක් එකතු කරනවා. 5 ධන 2 3 ධන 2. පුතේ 5යි 2යි එකතු වුනහම කීයද උත්තරේ 7යිනේ. 3යි 2යි එකතු වුනහම උත්තරේ කීයද පුතේ 5යිනේ. එතකොටත් අපිට උත්තරේ අසමානතාවයෙන් නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් මේ 7 විශාලයි 5ට වඩා. කියන්නේ 7 5ට වඩා විශාලයි කියන එක මේ නිරූපණය කරලා පෙන්නලා තියෙනවා. එහෙනම් මගේ පුතේ අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. කිසියම් වූ අසමානතාවයක දෙපසම එකම සංඛ්‍යාවක් එකතු කළද අසමානතා ලකුණට වෙනසක් සිදු නොවේ කියලා කියන්න පුළුවන්. එහෙනම් අසමානතාවයක දෙපසටම එකම සංඛ්‍යාවක් එකතු කළා කියලා මේ අසමානතාවයේ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අපි යමු තව උදාහරණයක් බලන්න. මම මේකම ගත්තා. අපි බලමු දැන් අසමානතාවයේ දෙපසින්ම එකම සංඛ්‍යාවක් අඩු කරලා මොකක් වෙයිද කියලා ඉවර වෙලා. මේ බලන්නකො පුතේ. මම 5න් අඩු කරනවා 2ක්. ඒ වගේම මම 3නුත් අඩු කරනවා 2ක්. 5න් 2ක් අඩු කරාම අපිට උත්තරය ලැබෙනවා පුතේ 3යි. 3න් 2ක් අඩු කරාම අපිට උත්තරය ලැබෙනවා 1යි. ඒ කියන්නේ පුතේ 3ට වඩා 1 කුඩයි. එහෙනම් අසමානතාවයකින් අපි දෙපසින්ම එකම සංඛ්‍යාවක් අඩු කළා කියලා කරත් අපේ ඒ අසමානතාවයේ ලකුණට කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට අසමානතාවයක දෙපස අසමානතාවයකට දෙපසම එකම සංඛ්‍යාවක් එකතු කරන්නත් පුළුවන්, එකම සංඛ්‍යාවක් අඩු කරන්නත් පුළුවන්. අසමානතාවයේ ලකුණට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මේ බලන්න. මම යනවා පුතේ අසමානතාවයක දෙපසම ගුණ කරන්න. හැබැයි මම මේ අසමානතාවයේ දෙපසම ගුණ කරන්නේ එකම පූර්ණ සංඛ්‍යාවකින් ධන පූර්ණ සංඛ්‍යාවකින්. මම ගුණ කරනවා පුතේ මේ 5 කියන එක ධන 2කින්. ඒ වගේම 3 කියන එකනත් මම 2කින් ගුණ කරනවා. 5 වරක් 2 10යි. 3 වරක් 2 6යි. පුතේ එහෙනම් මේ 10ට වඩා 6 කුඩයි. එහෙනම් මෙතනදිත් අපිට සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. අසමානතාවයක දෙපසම පුතේ එකම ධන පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කළත් මේ අසමානතාවයට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. අසමානතාවයක දෙපසම එකම ධන සංඛ්‍යාවකින් ගුණ කළද අසමානතා ලකුණට වෙනසක් සිදු නොවේ කියලා අපි කියනවා. එහෙනම් දැන් අපි එකතු කළා, අඩු කළා, ධන සංඛ්‍යාවකින් ගුණ කළා, අසමානතාවයේ ලකුණට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න පුතේ මං අසමානතාවයේ දෙපැත්තම එකම අගයකින් බෙදලා බලමු. මේ බලන්න පුතේ. මම මේ දෙපැත්තම බෙදනවා 2කින්. ධන සංඛ්‍යාවකින් බෙදන්නේ. හොඳේ. 6 බෙදනවා 2කින්. ඔන්න පුතේ අපි 6 2කින් බෙදද්දී අපිට උත්තරය ලැබෙනවා 12 2කින් බෙදුවාම අපිට උත්තරය ලැබෙනවා 6 2කින් බෙදුවාම උත්තරේ කීයදමයි පුතේ 3යි. 12 2කින් බෙදුවාම උත්තරේ 6යි. පුතේ ඒත් මේ අසමානතාවයේ ලකුණට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ 3ට වඩා විශාලයි 6. එහෙනම්
අසමානතාවයක පුතේ දෙපසම එකම ධන සංඛ්‍යාවකින් බෙදුවත් මේ අසමානතාවයේ ලකුණට කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් අපි ඉගෙන ගත්තා අසමානතාවයක් දෙපසම එකම සංඛ්‍යාව එකතු කරත් ලකුණ වෙනස් වෙන්නේ නැහැ. අසමානතාවයක දෙපසම එකම සංඛ්‍යාවක් අඩු කළත් අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම අපි අසමානතාවයක් දෙපසම එකම ධන සංඛ්‍යාවකින් ගුණ කළත් අසමානතාවයේ ලකුණ මාරු වෙන්නේ නැහැ. එකම ධන සංඛ්‍යාවකින් බෙදුවත් මේ අසමානතාවයේ ලකුණට වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මෙතනින් එහාට තමයි පුතේ දැන් වැඩි. මෙන්න 5 කුඩායි 3 කියලා අසමානතාවයක් ඕගලන්ට දීලා තියෙනවා. පුතේ මම මෙයාව ඍණ සංඛ්‍යාවකින් ගුණ කරන්න යනවා. 5 වාරයක් ඍණ 2 3 වාරයක් ඍණ 2. පුතේ අපි දන්නවා 5 වරක් 2 10යි ඍණයි ධනයි ඍණ 5 වරක් 2 එතකොට පුතේ ඍණ 10යි 3 වරක් 2 6යි ඍණයි ධනයි ඍණ 6යි. අන්න පුතේ දැන් මෙතන මාර වැඩක් සිද්ධ වෙනවනේ. 5 කුඩයි 3 කියලා තිබ්බේ. හැබැයි දැන් මෙතන තියෙන්නේ ඍණ 10. ඍණ 10ට වඩා පුතේ ඍණ 6 විශාලයි. අපි දන්නවා ඍණ 10ට වඩා ඍණ 6 කියන්නේ විශාල සංඛ්‍යාවක්. එහෙනම් පුතේ මේ අසමානතාවයේ ලකුණ මට මෙහෙම දාන්න බෑ මෙතෙන්ට. මේ අසමානතාවයේ ලකුණ පුතේ මට අනිත් පැත්ත ගහලා මාරු කරලා දාන්න වෙන්නේ. එතකොට මේ අසමානතාවයේ වැඩි වෙන්නේ පුතේ මේ පැත්තට. අපි දන්නවා අසමානතාවයක ඇරිලා තියෙන පැත්ත. කට ඇරිලා නම් අපි කට ඇරිලා තියෙනවා අපි එක වැඩි කියලා කියනවා. එතකොට මේ අසමානතාවයේ පුතේ ලකුණ ඇරිලා තියෙන පැත්ත වැඩි පැත්ත. අපි තියන කුඩා වෙලා තියෙන පැත්ත උලට තියෙන පැත්ත අපි අඩු පැත්ත කියලා තමයි සාමාන්‍යයෙන් පොඩි පන්ති වලදී ඔයගොල්ලන්ට මතක හිටින්න කියන්නේ. එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් විශේෂ කාරණාවක් තියෙනවා මෙතනදී කිසියම් වූ අසමානතාවයක් එකම ඍණ සංඛ්‍යාවකින් දෙපසම ගුණ කළොත් මේ අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. මාර වැදගත් මේක. ගොඩාක් ළමයි වරද්දන කරුණක් තමයි පුතේ මෙන්න මේක. මේ බලන්නකො පුතේ. අසමානතාවයක දෙපසම එකම ඍණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේදී අසමානතා ලකුණ මාරු වේ. එහෙනම් පුතේ අපි දැන් දන්න ඉතාමත් වැදගත්ම කාරණාවක් අසමානතාවයක් ඍණ ලකුණකින් ගුණ කළොත් අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. අපි තව ගැටලුවකට අපි තව දෙයක් බලමු. දැන් අපි ඍණ සංඛ්‍යාවකින් ගුණ කළානේ. අපි බලමු ඍණ සංඛ්‍යාවකින් බෙදලා මොකද්ද වෙන්නේ කියලා ඉවර වෙලා. 15 කුඩායි 15 විශාලයි 10. 10ට වඩා 15 විශාලයි කියලා මෙතන දීලා තියෙනවා. එතකොට පුතේ මම මෙයාව බෙදනවා පුතේ ඍණ 5න්. මෙයාව ඍණ 5න් බෙදද්දී 15 බෙදීම ඍණ 5 10 බෙදීම ඍණ 5 කියලා වෙලා අපිට එනවා. 15 5න් බෙදුවාම පුතේ 3යි මොන 3යිද පුතේ ධනයි ඍණයි ඍණ 3යි. 10 අපි බෙදුවොත් පුතේ 5න් අපිට උත්තරේ එනවා පුතේ මොන දෙකයි කියලාද? ඍණ 2යි කියලා. ඉතින් පුතේ 15 කුඩයි 10 මෙතන තියෙන්නේ. හැබැයි දැන් ඍණ 3යි ඍණ 2යි ගත්තොත් ඍණ 3ට වඩා ඍණ 2 විශාලයි. එහෙනම් මේ අසමානතාවයේ ලකුණත් පුතේ මාරු වෙනවා මේකේ පිළිතුර ලැබෙද්දී. දැන් එහෙනම් මේ අසමානතා නීතිවල අපි සාකච්ඡා කරපු කරුණු 6ක් තියෙනවා. එකක් කිසියම් වූ අසමානතාවයකට එකතු කිරීමක් කරොත් දෙපසටම එකම සංඛ්‍යාවක් අසමානතාවයේ ලකුණ වෙනස් වෙන්නේ නැහැ. කිසියම් වූ අසමානතාවයක දෙපසින්ම එකම සංඛ්‍යාවක් අඩු කරත් අසමානතාවයට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම කිසියම් වූ අසමානතාවයක දෙපසම එකම ධන පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කළත් අසමානතාවයේ ලකුණ වෙනස් වෙන්නේ නැහැ. එකම ධන පූර්ණ සංඛ්‍යාවෙන් බෙදුවත් අසමානතාවයේ ලකුණ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පුතේ ඍණ සංඛ්‍යාවකින් ගුණ කළොත් හරි ඍණ සංඛ්‍යාවකින් දෙපසම එකම සංඛ්‍යාවකින් බෙදුවොත් හරි මේ අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. මේක ගොඩාක් ළමයින්ට සාපේල විභාගයේ ලියද්දි විභාග ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දි වර්ධින තැනක්. අපි කලබලෙන් ඉන්නේ. ඒ වෙලාවේදී අපි ටක් ගාලා උත්තරේ අසමානතාවයේ ලකුණ මාරු කරන්න නැතුව දානවා ගාන වැරදි. එහෙම කරන්නේ නැතුව දැන් හොඳට ඔලුවට දා ගන්න ඕනේ ඍණ සංඛ්‍යාවෙන් ගුණ කරද්දී බෙදද්දී වෙන දේ. දැන් අපි යමු පුතේ මේ අසමානතා නීති ගැන කතා කරලා මේ ඔයගලන්ට පෙන්වලා තියෙන අසමානතාවයක දෙපසම එකම ඍණ සංඛ්‍යාවකින් බෙදීමේදී අසමානතා ලකුණ මාරු වේ කියලා. දැන් අපි යමු පුතේ ඊළඟට සාකච්ඡා කරන්න
මේ අසමානතා ගැටලු විසඳීම. මේ අසමානතාවයක් අපි කොහොමද විසඳන්නේ? ax ධන b විශාලයි සමයි කුඩයි c ආකාරයේ අසමානතාව විසඳීම. දැන් මේක මෙහෙම තියෙද්දි තින් ළමයි බය වෙනවා. මොකද්ද දෙන්නේ මේ කියලා තියෙන කියලා. මේවා අපි සාමාන්‍යයෙන් එදිනෙදා සාකච්ඡා කරපු ගැටලුමයි තියෙන්නේ. අපි උදාහරණයක් සාකච්ඡා කරද්දී ඔයගලන්ට තේරෙයි මේ සාකච්ඡා කරන්න තියෙන්නේ මේ තියෙන සරල උදාහරණයක් කියලා. මෙන්න බලන්න ප්‍රශ්නයක් ඔයගලන්ට මම දීලා තියෙනවා. 2x ධන 3 විශාලයි 7 2x ධන 3 කුඩයි 7 අසමානතාවයේ විසඳා සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. නිකිලමය විසඳුම් කුලකය ලියා දක්වන්න. මම මේ එක ගානෙන් ඕගොල්ලන්ට එන ගණිත ගැටලු ආකාර සියල්ලම සාකච්ඡා කරන්නයි හදන්නේ. කොහොමද ප්‍රශ්නකට අපි උත්තර ලියන්නේ කියලා ආකාර සියල්ලම සාකච්ඡා කරනවා. මේ අසමානතාවයේ විසඳන්න පුතේ අපි පාවිච්චි කරන ක්‍රමවේදය අපි සාමාන්‍ය සමීකරණ සුළු කරන ක්‍රමවේදයමයි. ඒ ආකාරයටම තමයි අසමානතාව විසඳන්නේ. හැබැයි මෙතනදි වෙන්නේ අර සමාන ලකුණ වෙනුවට මෙතන තියෙන අසමානතා ලකුණ. ඒකේදී අර ඍණ සංඛ්‍යාවකින් ගුණ වෙද්දි ඍණ සංඛ්‍යාවකින් බෙදෙද්දි කියන තැනදී අසමානතා ලකුණ මාරු වෙනවා. ওই දේ ගැන තමයි අපේ ඔළුවේ තියෙන්න ඕනේ. මේ බලන්න. මෙන්න 2x ධන 3 කුඩායි 7. මෙන්න බලන්න පුතේ ආපහු මේ දෙපැත්තෙම ධන 3 ඉවත් කරන දෙපසින්ම අපි ඍණ 3ක් අඩු කරනවා. ධන 3ට ඍණ 3 කැපෙනවා. එතකොට පුතේ අපිට උත්තර එනවා 2x විශාලයි 4යි. 2x ගේ අගය 4ට වඩා විශාලයි කියලා එනවා. දැන් අපි මේක දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙපැත්තම දෙකෙන් බෙදද්දී දෙකට දෙක කැපෙනවා. 4 දෙකෙන් බෙදුවහම පුතේ උත්තර එනවා x විශාලයි 2 කියලා. x ගේ අගය 2ට වඩා විශාලයි කියලා අපිට උත්තරේ ලැබුණා. මේ තියෙන්නේ පුතේ අපි මේ අසමානතාවය ඔන්න විසඳපු ආකාරය. මේ තියෙන අපිට මේ අසමානතාවය විසඳන ආකාරය. දැන් මේ අසමානතාවයේ විසඳුවට පස්සේ මෙයාලා අපෙන් අහනවා මේ සංඛ්‍යා රේඛාව සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න කියලා. කොහොමද මගේ පුතේ අපි මේ සියලුම රේඛාවල් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්නේ? මෙන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න හැටි. අපි මේ සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න අඳිනව සංඛ්‍යා රේඛාවක්. මේ තියෙන අපි ඇඳ සංඛ්‍යා රේඛාව. අපි දන්නවා සංඛ්‍යා රේඛාවක අපේ දකුණත් පස කෙළවරට අපේ දකුණත් පස කෙළවරට තමයි හිසක් යොදන්නේ. මේ අසමානතාවය නිරූපණය කරන මම සංඛ්‍යා රේඛාව ඇඳා. පුතේ x වල අගය විශාලයි. x වල අගය විශාලයි 2ට වඩා. x වල අගය 2ට වඩා විශාලයි නම් මේ 2 කියන ඉලක්කම ගාව අපේ පාට නොකරපු කවචයක් අඳින්නේ. ඇයි මේ 2ට වඩා විශාලයි කියන තැන ගාව පාට නොකරපු කවචයක් අපි අඳින්නේ? මේ 2 කියන සංඛ්‍යාව අයත් නැති නිසා. මෙතන සමයි කියලා ඉරි කෑල්ලක් ගහලා නැහනේ. මෙන්න මෙතන බැරි වෙලා හරි අපට දුන්න නම් මෙන්න මෙහෙම සමයි කියලා ඉරි කෑල්ලක් අන්න අර කවචේ මොනවා වෙනවද පුතේ? පාට වෙනවා. හැබැයි මෙතන සමයි කියලා ඉරි කෑල්ලක් දීලා නැහැ. ආන්න ඒක නිසා පුතේ අපි පාට කරපු කවචයක් නෙවෙයි අඳින්නේ. ඊට පස්සේ 2ට වඩා විශාල විසඳුම් ටික විසඳුම් සියල්ලම අපි නිරූපණය කරන්න ඕන නිසා මේ සියල්ලම පුතේ අපි පාට කරගෙන යනවා. එහෙම තමයි අපි විසඳුම් සංඛ්‍යා රේඛාවක සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කළේ. මතක ඇති. එතකොට සියලුම විසඳුම් නිරූපණය කරද්දී පුතේ දශම සංඛ්‍යා භාග සංඛ්‍යා සියල්ලත් අයිති වෙනවනේ. ඒක නිසා තමයි මේ සියලුම සංඛ්‍යා රේඛාවන් පාට කළේ. ඊළඟට අහනවා ප්‍රශ්නේ නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. මොකද්ද පුතේ නිකිලමය විසඳුම් කියන්නේ? නිකිලමය විසඳුම් කියන්නේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. එතකොට භාග දශම අයිති වෙන්නේ නැහැ. පුතේ නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කළ පෙනෙන ආකාරය ඔන්න මම ඔයගලන්ට පෙන්නුවා. මෙතනදී මේ 2 කියන කවචය අපිට අයිති නැති නිසා මෙතන අපි පාට කරන්නේ නැහැ. 2 අයිති නැති වෙලා තියෙන හින්දා 3 4 5 6 ආදී වශයෙන් ඉදිරියට තමයි පුතේ මේකේ නිකිලමය විසඳුම් ටික සංඛ්‍යා රේඛාවේ නිරූපණය වෙන්නේ. මොකද 2 සමයි කියලා දුන්නා නම් තමයි මේ 2 කියන කවචේ පාට වෙන්නේ. 2 කියන සංඛ්‍යා රේඛාව ගාව පාට වෙන්නේ. එතකොට මේකේ නිකිලමය විසඳුම් කුලකය ලියා දක්වන්න කිව්වොත් අපි මේක කුලකයක් ආකාරයෙන් දක්වන්න ඕනේ.
මෙන්න සංගල වරහණක් අස්සේ නිකිලමේ විසඳුම් කුලකයේ දෙකට වඩා x ගේ විශාලයිනේ පුතේ. x ගේ විශාලයි නම් 3 4 5 6 ආදී වශයෙන් පුතේ මේ සංඛ්‍යා රේඛාව ඉදිරියට උත්තර ටික ගමන් කරන හින්දා අපි 33ක් තියලා සංගල වරහණ වහනවා. එතකොට දැන් අපි අසමානතාවයක් විසඳලා ඒකේ විසඳුම් වල සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන හැටිත් දන්නවා. නිකිලමේ විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන හැටිත් දන්නවා. නිකිලමේ විසඳුම් කුලකයේ ලියන හැටිත් අපි දන්නවා. අපි යමු පුතේ තව උදාහරණයක් බලන්න. මෙන්න මෙතන මම ඔයගලන්ට තව පොඩි විශේෂ කරුණක් කියලා තියෙනවා. නිකිලමය විසඳුම් ලෙස අසා නොමැතිනම් ඔබ විසින් සංඛ්‍යා රේඛාවක නිරූපණය කළ යුත්තේ සියලුම විසඳුම් ඇතුළත් අවස්ථාවයි. ඒ කියන්නේ පුතේ බැරි වෙලා හරි අසමානතාවයේ විසඳා විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න කියලා ඔයගලන්ට ප්‍රශ්නයක් දුන්නොත් අපෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සියලුම විසඳුම් ඇතුළත් එක සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න කියන එක. එතකොට නිකිලමේ විසඳුම් කියලා ඒගොල්ලෝ අපිට විශේෂ කළ ඉල්ලුවොත් විතරයි අපි එහෙම උත්තරයක් ලබා දෙන්නේ. එතකොට ඔන්න ඕකත් ඉතා වැදගත් කරුණක් මතක තියාගන්න ඕනේ අපි මේ පාඩමේ ඉදිරියට යනකොට. අපි යමු තව උදාහරණයක් බලන්න. 3 ඍණ 2x විශාලයි සමයි 9. මේ අසමානතාවයේ සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. නිකිලමේ විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. නිකිලමේ විසඳුම් කුලකය ලියා දක්වන්න. කොහොමද මගේ පුතේ අපි දැන් මේක නිරූපණය කරන්නේ? මුලින්ම මේ අසමානතාවය අපි ලියා ගන්නවා. දැන් අපි මේ අසමානතාවයේ විසඳන්නයි යන්නේ. පුතේ අපි මේ අසමානතාවය විසඳන්න යමු. 3 අපි මේ අසමානතාවය විසඳන්න යමු. මෙතන තමයි අපිට තියෙන්නේ. 3 ඍණ 2x නම් මේ ඍණ 2 ඉවත් කරන්න පුතේ මම මේ ධන 3 ඉවත් කරන්න පුතේ මම දානවා ඍණ 3ක්. ඒ වගේම මේ අසමානතාවය 9 උනුත් අපි අඩු කරනවා 3ක්. මේ ධන 3ට ඍණ 3 කැපෙනවා. මෙතන ඉතිරි වෙනවා එතකොට පුතේ ඍණ 2x. අන්න ඉතිරි වෙන්නේ ඍණ 2x. ඍණ 2x විශාලයි සමයි 9න් 3ක් ගියාම 6යි. පුතේ ඍණ 2x කියන්නේ ඍණ සංඛ්‍යාවක්. දැන් ඍණ සංඛ්‍යාවකින් අපි බෙදන්න යන්නේ. මෙයාව බෙදනවා ඍණ 2කින්. එතකොට පුතේ ඍණ 2කින් බෙදද්දී අපි 6ත් බෙදනවා මොන දෙකෙන්ද පුතේ? ඍණ 2කින්. පුතේ අපි ඍණ සංඛ්‍යාවකින් අසමානතාවයක් බෙදනවා කියලා දැනිච්ච ගමන් අන්න ගියා මොලේට සංඥාවක් අසමානතාවයේ ලකුණ මොනවා වෙන්න ඕනේද? අනිත් පැත්ත ගහෙන්න ඕනේ. මොකද ලකුණ මාරු වෙනවා. ඍණ 2ට ඍණ 2 කැපුණා. ඍණ 2 වරක් 1යි, 2 වරක් 3යි. උත්තරේ එනවා මොන 3යිද පුතේ? ඍණ 3යි. අන්න අපිට උත්තරය ආවා x කුඩයි සමයි මොන 3යිද පුතේ? ඍණ 3යි කියලා. මෙන්න අපිට ආව උත්තරේ. මේ අසමානතාවයේ විසඳුවාම අපිට ආව උත්තරේ ඔන්න ඕක. මම පුතේ ඕක මේ විදිහට පැහැදිලි කරාට පස්සේ මම යන්නම්කෝ පුතේ තවත් ඉදිරියට මේ අසමානතාවය විසඳුරපත කොහොමද යන්නේ කියලා බලන්න. මේ බලන්නකෝ පුතේ. මේ තියෙන මේ අසමානතාවය විසඳපු ආකාරය මම ඔයගලන්ට පැහැදිලි කරලා පෙන්නුවා. මේ අසමානතාවයේ උත්තරය අපිට එනවා x වලාගේ කුඩයි සමයි ඍණ 3 කියලා. මෙන්න අපි අසමානතාවයේ සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න යනවා දැන්. කොහොමද පුතේ සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්නේ? x වල අගය ඍණ 3ට වඩා කුඩයි. මේ බලන්නකෝ පුතේ. ඍණ 3ට වඩා කුඩයි සමයි කියලා තියෙන හින්දා අන්න මෙන්න මෙතන ඍණ 3 ගාව කවචය පාට වුණා. මම මෙතන මේ රතු පාටින් පෙන්නුවට ඕගොල්ලෝ පාට කරන කළු පාට පැන්සලෙන්ම නැත්තම් පෑනෙන්ම මේ කවචය පාට කරන්න. මේක අර විශේෂයෙන්ම පෙන්වන්න ඕන හින්දායි පුතේ මම මෙහෙම නිරූපණය කරලා තියෙන්නේ. මේ ඍණ 3ට වඩා පුතේ කුඩයි නම් ඔන්න ඍණ 3ට වඩා කුඩා පැත්ත අපි සියලු විසඳුම් නිරූපණය කරන්න ඕන හින්දා මේ ආකාරයට සංඛ්‍යා රේඛාව පාට කරලා දක්වනවා. ඒ වගේම නිකිලමේ විසඳුම් ලියා දක්වන්න කියලා කිව්වොත් නිකිලමේ විසඳුම් කියලා කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා හෝ ඍණ පූර්ණ සංඛ්‍යානේ. දැන් ඍණ 3ට වඩා අඩුයි නම් සමයි කියලා තියෙන හින්දා අන්න පුතේ මෙයාගේ ඍණ 3ත් අයිති. මේ බලන්න පුතේ මෙන්න මෙතනදී පුතේ පොඩි ගැටලුවක් තියෙනවා මෙන්න මේ
ප්‍රසන්ටේෂන් එකේ. එතකොට මෙන්න මේ ඍණ 3 කියන පුද්ගලයාත් පුතේ අයිති වෙනවා. මේ ඍණ 3 කියන ඉලක්කමත් අපිට අයිති වෙනවා පුතේ මෙන්න මෙතනදී. මෙන්න මේ ඍණ 3 කියන සංඛ්‍යාවත් මොනවා වෙන්න ඕනද පුතේ? පාට කරපු බෝලයක් ලෙස අපි දක්වන්න ඕනේ. මොකද ඍණ 3ත් අයිති. ඒක ඉතා විශේෂ කරුණක්. මෙහිදී ඍණ 3, ඍණ 4, ඍණ 5, ඍණ 6 ආදී වශයෙන් පුතේ මේ සංඛ්‍යා රේඛාවේ විසඳුම් අපි ලියන්න ඕනේ. එතකොට අපි ගියොත් එහෙම ඊළඟට නිකිලමේ විසඳුම් කුලකයේ ලියා දක්වන්න කිව්වොත් පුතේ ඍණ 3, ඍණ 4, ඍණ 5, ඍණ 6 ආදී වශයෙන් මේකේ නිකිලමය විසඳුම් කුලකයේ ලියා දැක්වෙනවා. මෙතන මේ ඍණ 3 කවචෙත් පුතේ මෙතන ඍණ 3 ගාව ඉලක්කම බෝලෙත් පාට වෙන්න ඕනේ කියන එක මම ඊට කලින් ඔයගලන්ට කිව්වා. එතකොට මේ වගේ විසඳුම් සංඛ්‍යා රේඛාවක දැන් අපි නිරූපණය කරන හැටි කොහොමද අපි අසමානතාවයක නිකිලමේ විසඳුම් කුලකයේ ලියා දක්වන්නේ? කොහොමද නිකිලමේ විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්නේ? කොහොමද සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්නේ? කොහොමද අසමානතාවයක් විසඳන්නේ? මේ කරුණු සියල්ලම මගේ පුතේ දැන් අපි සාකච්ඡා කළා. දැන් මෙතනින් එහාට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන කරුණු තමයි දැන් මේ තියෙන අසමානතාවයේ සමීකරණයක් අසමානතාවයක් විසඳන එක තව චුට්ටක් ඉදිරියට බර කරලා දානවා. තව චුට්ටක් ඕගොල්ලන්ට සංකීර්ණ කළ දෙනවා. දැන් කලින් අපි ඉගෙන ගත්තේ ax ධන b විශාලයි සමයි කුඩයි c ආකාරයේ අසමානතාව. දැන් අපි සාකච්ඡා කරනවා ax ධන b විශාලයි සමයි කුඩයි cx ධන d ආකාරයේ සමානතාව විසඳීම. දැන් දෙපැත්තෙම පුතේ වීජීය පදයක් අඩංගු වෙච්ච අසමානතාවයක් දෙනවා. ඉතින් ඇයි අපි බය වෙන්න ඕනේ නැහැ. හරිම ලේසි මේ වගේ විසඳන්න. මේ උදාහරණයෙන් අපි සාකච්ඡා කරාම හොඳටම ඕගොල්ලන්ට මේක තේරෙනවා. දැන් මෙතන ඕගොල්ලන්ට පේන විශේෂත්වය තමයි පුතේ 3x ඍණ 2 විශාලයි 2x ධන 1 අසමානතාවයේ විසඳා එම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න කියලා දෙනවා. මේ වගේ අසමානතාවයක විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරද්දී පුතේ මම සාමාන්‍යයෙන් කරන වැඩක් තමයි වීජීය පද ටික පුතේ එක පැත්තකට ගේනවා. ඉලක්කම් ටික ගෙනියනවා එක පැත්තකට. එතකොට අපිට ලේසි සුළු කරන්න. අපි ඔක්කොම එක ගොඩේ තියාගෙන සුළු කරන්න යන්නේ නැහැ. අපි මේ වෙලාවේදී කරන වැඩක් තමයි ඉලක්කම් ටික එක පැත්තකට ගෙනියනවා, සංඛ්‍යා ටික එක පැත්තකට ගෙනියනවා, වීජීය පද ටික පුතේ අපි එක පැත්තකට ගේනවා. මේදී අසමානතාවය අඩංගු වීජීය පද එක පසකටත් සංඛ්‍යා අනෙත් පසකටත් ගෙන සුළු කිරීම වඩාත් පහසු වේ. මම ඔයගලන්ට මේක පෙන්නලම දීලා තියෙනවා. බලමු පුතේ අපි සුළු කරන්න යන හැටි. 3x ඍණ 2 2x ධන 1 අසමානතාවය දීලා තියෙනවා. මෙන්න දෙපසෙම ඍණ 2 ඉවත් කරන මම දානවා ධන 2ක්. ධන 2ක් දැම්මට පස්සේ මේ පැත්තේ අපිට ඉතිරි වෙනවා 3x කුඩායි 2x ධන 3 කියලා. දැන් මේ 2x මම ගේනවා පුතේ මේ පැත්තට. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ ධන 2x ඉවත් කරන ඍණ 2x දානවා. දාපු ගමන් මේ පැත්තෙනුත් ඍණ 2x අඩු වෙනවා. අන්න පුතේ 3x ගෙන් 2x අඩු වුණාම අපිට උත්තර එනවා පුතේ x විශාලයි 3යි කියලා. يعني x ගාගේ 3ට වඩා විශාලයි. දැන් මේවත් ඉතින් අපිට සංඛ්‍යා රේඛාවක විසඳුම් නිරූපණය කරලා දක්වන්න පුළුවන්. මේ තියෙන මම සංඛ්‍යා රේඛාවේ x වලාගේ 3ට වඩා විශාල හින්දා 3 කියන කවචය හැබැයි පාට වෙන්නේ නැහැ සමානයි කියලා දීලා නැති හින්දා අපි මේක සංඛ්‍යා රේඛාව 3ට වඩා විශාල සියලුම විසඳුම් පාට කරලා මෙහෙම දක්වනවා. ඒ වගේම ඔය තියෙන අසමානතාවයේ නිකිලමේ විසඳුම් බැරි වෙලා හරි අපෙන් ඇහුවනම් නිකිලමේ විසඳුම් වලට සියලුම විසඳුම් ටික පාට වෙන්නේ නැහැ. නිකිලමේ විසඳුම් අපෙන් ලියා දක්වන්න කියලා කිව්වනම් අය පුතේ මෙතනදි වෙන්නේ 3 කියන කවචය පාට වෙන්නෙත් නැහැ. 3 කියන කවචය පාට වෙන්නෙත් නැහැ. 3 කියන කවචයත් පාට නොවි අපිට ලැබෙනවා පුතේ සංඛ්‍යා රේඛාවේ අපි මේක නිරූපණය කරද්දි කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. 3 කියන එක්කෙනා අයිති නැහැනේ. x වලාගේ 3ට වඩා විශාලයි. එතකොට මේකේ තියෙන නිකිලමේ විසඳුම් ටික ලියද්දී අපි 4 5 6 මේ ඔක්කොම පාට වෙන්න ඕනේ. 7 ආදී වශයෙන් පුතේ මෙන්න මේ නිකිලමේ විසඳුම් ටික පුතේ නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපෙන් නිකිලමේ විසඳුම් ඇහුවාමත් නිරූපණය කරන්න අපි දැන් දාන්නවා. හරිම ලේසි.
මේ වගේ මොන තව ගැටලුවක් ඕගලන්ට මම දීලා තියෙනවා. 2x ඍණ 5 කුඩායි සමයි විශාලයි සමයි 4x ඍණ 4 අසමානතාවය විසඳා එම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. දැන් අපි මේකත් අසමානතාවය විසඳලා විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න කියලා දෙනවා. මේ වගේ ගැටලු පුතේ ගොඩාක් වෙලාවට ඕගොල්ලන්ගේ එක කොටසේ ප්‍රශ්න පත්‍රවල කෙටි ප්‍රශ්නයක් විදිහට දෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ ගැටලුවක් විසඳන්න අපි ඉක්තාමත් ඉක්මනින් පුළුවන්කමක් ලබාගෙන තියෙන්නත් ඕනේ. මේ බලන්නකෝ. 2x ඍණ 5 කුඩායි විශාලයි සමයි 4x ඍණ 4. මොකද්ද මම කරන්නේ? ඍණ 5 ඉවත් කරන ධන 5ක් දානවා. ඒ පැත්තේ එහා පැත්තට ධන 5ක් එතකොට එකතු වෙනවා. ඍණ 5ට ධන 5 කැපෙනවා. එතකොට 2x විශාලයි සමයි 4x ධන 1 කියලා ලියවෙනවා. මේ දැන් අපි කරන්නේ මෙතනදී මේ 2x මේ 4x මේ පැත්තට ගේන අපි කරන්නේ 4x ෙන් අපි නැති කාණේ ඍණ 4x දානවා. එතකොට 2x ගෙනුත් 4x අඩු වෙනවා. අන්න එතනදී 4x ට 4x කැපෙනවා. 2x ගෙන් 4x අඩු වෙද්දි පුතේ ඍණ 2x ඍණ 2x ඍණ 2x හොඳට මතක තියෙන්න ඕනේ. මේ ඍණ 2x දැක්ක ගමන් දැන් ඍණ 2x විශාලයි සමයි 1 තියෙන්නේ. දැන් පුතේ මම මෙයාගේ දෙපැත්තම ඍණ 2කින් බෙදපු ගමන් අන්න අසමානතාවයේ ලකුණ මාරු වුණා. අන්න අසමානතාවයේ ලකුණ මාරු වුණා. මෙන්න මෙතනින් අසමානතාවයේ ලකුණ මාරු වුණ ගමන් අපිට උත්තරය ලැබෙනවා මේ අසමානතාවයේ ලකුණ මාරු වේ. අසමානතාවයේ ලකුණ මාරු වෙච්ච ගමන් x වලාගේ කුඩායි සමයි ඍණ භාගය කියලා අපිට උත්තරය ලැබෙනවා. x වලාගේ කුඩායි සමයි ඍණ භාගය. බලන්න අසමානතාවය හාත්පසින්ම වෙනස් වෙනවා එතකොට. තා වැදගත්. මේ බලන්නකො පුතේ. ඕන දැන් සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න කියනවා. ඒතොර ඍණ භාගයට වඩා කුඩායි. සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරද්දී ඍණ භාගයේ තියෙන පුතේ ඍණ 1යි ඍණ 2යි අතර මේ බිඳුවයි ඍණ 1යි අතරනේ පුතේ ඍණ භාගයේ තියෙන්නේ. මෙන්න ඍණ භාගය. ඒතොර ඍණ භාගයේ සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන සියලුම විසඳුම් නිරූපණය කරද්දී මේ බලන්න. මෙන්න ඍණ භාගය. ඍණ 1යි ඍණ 2යි අතර ඍණ භාගයේ තියෙන්නේ. සියලුම විසඳුම් වන සංඛ්‍යා රේඛාවක නිරූපණය කළා අපි. ඊට පස්සේ මේකේ කවුරු හරි කෙනෙක් නිකිලමේ විසඳුම් ලියා දක්වන්න කිව්වොත් භාගය කියන්නේ නිකිලමේ විසඳුමක් නෙවෙයි. භාගය කියන්නේ නිකිලමේ විසඳුමක් නෙවෙයි. එහෙනම් පුතේ කවුරු හරි කෙනෙක් නිකිලමේ විසඳුම් ලියා දක්වන්න කියලා කිව්වොත් භාගය අයිති වෙන්නේ නැහැ. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ආදී වශයෙන් මේ සංඛ්‍යා රේඛාවේ පුතේ නිකිලමය පිළිතුරු ටික විතරයි ගන්නෙ. මෙතනද ඍණ භාගය අයිති. නමුත් ඍණ භාගය කියන්නේ නිකිලමේ උත්තරයක් නෙවෙයිනේ. ඒක නිසා තමයි ඍණ 1 ඉඳලා අපිට විසඳුම් ටික ලියා දක්වන්න සිද්ධ වෙන්නේ. මේවා ඉතා වැදගත් පුතේ. ගොඩාක් වෙලාවට මෙහෙම දීලා ඍණ භාගය දීලා නිකිලමේ විසඳුම් අහපු ගමන් ළමයි භාගයත් පාට කරනවා. එහෙම කරන්න යන්නේ නෑ දැන් අපේ දරුවෝ මේක හොඳට ඉගෙන ගත්තට පස්සේ. මේ බලන්නකො පුතේ තව අපි මෙතනින් ඉස්සරහට මේ පාඩම සාකච්ඡා කරගෙන යමු. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ අසමානතා ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න යනවා දැන් අසමානතා ආශ්‍රිත ගැටලු විසඳීම. දැන් මේ වගේ ගැටලු විසඳීම කියලා මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දැන් තමයි 11 වසරට වැදගත්ම කරුණු ටික සාකච්ඡා වෙන්නේ. ඒ කියන්නේ අපි කලින් සාකච්ඡා කරපු කරුණුත් අපිට 11 වසරේ ඉගෙන ගන්න තිබ්බ දේවල්. නමුත් 11 වසරේ දරුවෙක්ගෙන් අපි දැන් බලාපොරොත්තු වෙනවා රචනා ගැටලුවක් දුන්නහම ඒ ගැටලුවට ගැලපෙන්න අසමානතාවයකුත් ගොඩනගලා ඒ අසමානතාවයේ විසඳලා ඒ විසඳුම් මැසුරෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න අපේ දරුවෝ දැන් හුරු වෙන්න ඕනේ 11 වසරේදී. දැන් මෙතනදී එතකොට 8 9 10 ඉගෙන ගත්ත කරුණුත් එක්ක 11 දී බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ රචනා ගැටලුවකට. ඒ කියන්නේ වගන්තියක් දුන්නොත් වගන්ති සහිත ගැටලුවක් දුන්නොත් මේ ගැටලුව අපි අරගෙන මේ ගැටලුවෙන් අසමානතාවයක් ගොඩනගලා ඒක විසඳලා ඒ ඇසුරෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න අපේ දැනුම වර්ධනය කරගන්නට ඕනි වෙනවා. මම යන්නම්කෝ පුතේ උදාහරණයක්. මෙන්න බලන්න ඕගොල්ලන්ට දීලා තියෙනවා රචනා ගැටලුව. කුඩා ට්‍රැක්ටරයක 1 කිලෝග්‍රෑම් 50 බැගින් වූ සිමෙන්ති කොට්ට 5ක් හා
සමාන බරති කම්බිකූරු 30ක් පටවා ඇත. ට්‍රැක්ටරයට රැගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 700කි. කම්බිකූරක බර කිලෝග්‍රෑම් X ලෙසගෙන ඉහත තොරතුරු ඇසුරෙන් අසමානතාවයක් ගොඩනගන්න. කම්බිකූරක උපරිම බර සොයන්න. දැන් මේ වගේ ගැටලුවක් දුන්නොත් අපිට කලබල වෙන්න දෙයක් නැහැ. අපි මේ ගැටලුව හොඳින් ලියා ගන්න ඕනි. අපේ ඔළුවෙන් හිමීට අපි දැන් මේක ලියා ගමු. මෙයාලා කියනවා ට්‍රැක්ටරයක කිලෝග්‍රෑම් 50 බැගින් වෙච්ච සිමෙන්ති කොට්ට 5ක් තියෙනවා. ඒ වගේම එක සමාන බැරති කම්බිකූරු 30කුත් තියෙනවා. අපි දන්නේ කම්බිකූරක බර කොච්චරද කියලා. හැබැයි මේ සිමෙන්ති කොට්ට 5යි කම්බිකූරු 30යි අපි මේ ට්‍රැක්ටරේ දාගෙන යන්නත් ඕනේ. හැබැයි මේ ට්‍රැක්ටරයට දාන්න පුළුවන් උපරිම බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 700යි. ඉතින් පුතේ කිලෝග්‍රෑම් 700කට ගැලපෙන්න මේ කම්බිකූරක ස්කන්ධය කොහොම වෙන්න ඕනද කියලා අපෙන් අහනවා. අපි සුළු කරමු පුතේ. කම්බිකූරක බර ඔන්න මම ගන්නවා x කියලා. මේ කම්බිකූරක බර x නම් පුතේ කම්බිකූරු 30ක බර කීයයි x ද පුතේ? 30යි x. එක කම්බිකූරක් x නම් කම්බිකූරු 30ක බර 30යි x. එතකොට මේ 30යි x ට පටවනවා තවත් සිමෙන්ති කොට්ට 5ක්. එතකොට සිමෙන්ති කොට්ටයක් 50යි කිලෝග්‍රෑම් මේ වගේ 5ක් කීයද? එතකොට පුතේ සිමෙන්ති කොට්ටයක් කිලෝග්‍රෑම් 50යි සිමෙන්ති කොට්ට 5ක බර කියන්නේ පුතේ 50 ඒව 5ක් 250යි කිලෝග්‍රෑම්. එතකොට මෙන්න මේ සෙට් එකම තමයි ට්‍රැක්ටරයට දාන්න ඕනේ. එතකොට මෙන්න මේ බඩුවල මුරු බර එනවා පුතේ අපිට 30යි x ධන 250 කියලා. දැන් මේ 30යි x ධන 250 කියන බර මුළු බර අනිවාර්යෙන්ම මේ ට්‍රැක්ටරේ ගෙනියන්න නම් 700ට වඩා එක්ක අඩු වෙන්න ඕනි බර. එහෙම නැත්තම් මේ 700ට වඩා සමාන වෙන්න. මේ 700 වෙන්න එක්ක 700 සමාන වෙන්න ඕනි. එක්ක 700ට වඩා අඩු වෙන්න ඕනි නැත්තම් කිලෝග්‍රෑම් 700ම වෙන්න ඕනි. එහෙම නැති වුණොත් 700ට වඩා වැඩි වුණොත් මේක ගෙනියන්න බෑ. එහෙනම් දැන් ඔන්න මේක මට අසමානතාවයෙන් නිරූපණය කළ මෙන්න මේ ආකාරයට අසමානතාවයක් ගොඩ ගන්න පුළුවන් මගේ දුවේ පුතේ 30යි x ධන 250 කුඩායි සමයි 700. ඔන්න ඔහම වුණොත් විතරයි මේ කතාවට ගැලපෙන්න අපිට මේ ට්‍රැක්ටරේ බඩු ටික ගෙනියන්න පුළුවන්. පුතේ මෙන්න දැන් මම මේක විසඳනවා. 30යි x ධන 250 ධන 250 ඉවත් කරන දානවා ඍණ 250ක් 700 නුත් අපි 250ක් අඩු කරනවා 30යි x එතකොට 250ක් 700න් අඩු වුනහම 450යි 30යි x කුඩායි සමයි 450 එතකොට මේ 30යි x කුඩායි සමයි 450 නම් දෙපැත්තම මම 30න් බෙදනවා අන්න පුතේ අපිට 30න් කැපුණට පස්සේ උත්තරේ එනවා බිඳුර බිඳක 3 වරක් 45ට අපිට උත්තරේ එනවා x වලාගේ කුඩායි සමයි 15යි. එහෙනම් මේ x කියලා ගත්තේ මම මොකද්ද? x කියලා ගත්තේ මම එක කම්බිකූරක බර. එහෙනම් එක කම්බිකූරක බර පුතේ අනිවාර්යෙන් එක්ක කිලෝග්‍රෑම් 15ක් වෙන්න ඕනේ. කිලෝග්‍රෑම් 15ක් වුණොත් ගානට 700 වෙනවා. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 15ට වඩා අඩු වෙන්න ඕනේ එක කම්බිකූරක බර. එතකොට කම්බිකූරක බර පුතේ 15 හෝ 15ට වඩා අඩු වගයක් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ට්‍රැක්ටරේ මේ බඩු ටික ගෙනියන්න පුළුවන්. එනම් කම්බිකූරක උපරිම බර හැවුවොත් මේ කම්බිකූරක් දරන්න පුළුවන් උපරිම බල කිලෝග්‍රෑම් 15යි. මෙතනින් එහාට බර වැඩි වුණොත් අපිට මේ ට්‍රැක්ටරේ මේ බඩු ටික ගෙනියන්න හම්බෙන්නේ නැහැ. උන්න කමිනම් කම්බිකූරක උපරිම බල කිලෝග්‍රෑම් 15යි. උත්තරයට ඉංග්‍රීසි දෙකක් ගැහුවා. සමස්ත ලකුණක්ම ඕගලන්ට මේ ආකාරයට සුළු කිරීම කරොත් ලබා ගන්න පුළුවන්. මම මෙතෙන්දී පුතේ ගොඩාරියක්ම සාකච්ඡා කරන අපිට වටින්නේ සාමාන්‍ය පෙළ විභාගනේ පුතේ. අපිට මේ වෙලාවේදී වටින එකම විභාගයේ 11 වසර දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය. මේ සාමාන්‍ය පෙළ විභාගයට ගැටලුවක් ආවම කොහොමද මේ ගැටලුවකට උත්තරයක් ලියන්නේ? එතකොට ඒකෙන් ලැබෙන සම්පූර්ණ ලකුණක් අපි කොහොමද ලබා ගන්නේ? මේ ගැන තමයි පුතේ මම ගොඩාක්ම බලාපොරොත්තු වෙන්නේ මේ පාඩමකදී හැම වෙලේම ලකුණු ගැන සාකච්ඡා කරන්න. මොකද සාපෙළ විභාගය කියන්නේ විභාගයේදී අපිට ඕනේ ලකුණු. ලකුණු අරගෙන අපි ඒ සාමාර්ථයක් කරගෙන තමයි අපි හැමෝම දඟලන්නේ. එතකොට මේදී අපිට ඕනි වෙන ලකුණු ලබා ගන්න විදිහත් එක්ක අපි මේ සුළු කිරීම කළා හරි උත්තරයක් ලබා ගන්න ආකාරය තමයි මේදී අපි සාකච්ඡා කරන්නේ. හරි පුතේ අපි
තව ගානක් බලමු ඊළඟට කොහොමද අපි කරන්නේ කියලා. ගැටලුවක් තියෙනවා බරින් සමාන තේ පැකට් 5ක් හා සීනි කිලෝ 3ක මුළු බර තේ පැකට් 25ක බරට වඩා වැඩි හෝ සමාන වේ. මෙම තොරතුරු ඇසුරෙන් අසමානතාවයක් ගොඩනගා තේ පැකට්ටුවක අවම බර සොයන්න කියලා අපිට කියනවා. එතකොට පුතේ මෙයාලා කියනවා බරින් සමාන තේ පැකට් 5යි සීනි කිලෝ 3යි. එතකොට මුළු බර තේ පැකට් 25ක බරට වඩා වැඩි හෝ සමාන වෙනවා. දැන් මේ තොරතුරු පුතේ අසමානතාවයක් ගොඩනගලා පුතේ අවම බර සොයන්න කිව්වොත් අපි ගත්තොත් තේ පැකට් එකක බර x කියලා. මේ තේ පැකට් එකේ බර x. එහෙනම් පුතේ මේ වගේ සීනි කිලෝග්‍රෑම් 3ක බර මෙතන ග්‍රෑම් වලින් ගන්නවා නම් අපි මෙතන සීනි කිලෝග්‍රෑම් 3ක් තියෙන එක පුතේ අපි ග්‍රෑම් වලට පරිවර්තනය කරගන්නවා ග්‍රෑම් 3000යි කියලා. එතකොට මෙයාලා කියනවා අපිට තේ පැකට් 5ක් හා කිලෝග්‍රෑම් 3ක් බර සීනි වල මුළු බර 5x ධන 3000යි. දැන් මේ 5x ධන 3000 පුතේ තේ පැකට් 25ක බරට වඩා වැඩි හෝ සමාන වෙනවා. මේ තියෙන තේ පැකට් 25ක බර 25x 5x ධන 3000 විශාලයි සමයි 25x කියලා අපිට එනවා. ඕන පුතේ අපි මේක සුළු කරද්දී 25x කුඩායි 25x දැන් අපි මේ කරන වැඩේ අපි මේක අනිත් පැත්ත ගහලා ලියාගත්තා. මොකද මට වඩා වාසි මෙතන මේ 25x කියලා කියන පැත්ත පුතේ මම අනිත් පැත්ත හැරුවා. මේ කරේ මුකුත් වෙන කිසිදු වෙනසක් කරලා නැහැ. මේ අසමානතාවය අපි අනිත් පැත්තට හරවලා ලියලා තියෙන්නේ. එතකොට 25x කුඩායි සමයි 5x ධන 3000. ඔන්න 25x ගෙන් දැන් අපි මේ ධන 5x ඉවත් කරන ඍණ 5x ගන්නවා. එතකොටම පුතේ මේ අසමානතාවය මේ පැත්තනොත් අපි ඍණ 5x අඩු කරනවා. අන්න පුතේ අපිට එනවා 25x වලින් 5x ගියාම 20x කුඩායි සමයි 3000යි කියලා. මට අර x පදේ අපේ වම් අත පැත්තට ගන්න හුරුකමක් අපිට තියෙනවා. ඒතකොට අපි මේ පැත්තට හදන්න සුළු කරන්න පහසුින්දයි මෙහෙම හදන්නේ. එතකොට පුතේ අපිට එනවා 20 දෙපැත්තෙම බෙදුවාම 3000ත් 20ෙන් බෙදුවාම පුතේ අපිට x කියලා අපිට තේ පැකට් එක බර එනවා x වලගේ කුඩායි 150ට වඩා. එනම් ග්‍රෑම් 150 හෝ 150ට වඩා අඩු වගයක් තමයි මේ තේ පැකට් එකක බර අපිට ලැබෙන්නේ. එහෙනම් මේ තේ පැකට් එකේ අවම බර අපිට ග්‍රෑම් 150යි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අසමානතාවයේ විසඳලා එන්ට ගත හැකි අවම නිකිලයක අගය දක්වන්න කියලා කියනවා. මේ ගැටලුවේදී මම කරන්නේ මේ අසමානතාවය සුළු කරගන්නවා. මේ බලන්නකො පුතේ 3n ඍණ n වරහන් අස්සේ n ධන 20 විශාලයි සමයි 100. එහෙනම් nට ගන්න පුළුවන් අවම අගය හොයන්න 3n ගෙන් මෙතන පුතේ වරහන් ඉවත් කරාම ඍණ වරක් n ඍණ n ඍණයි ධනයි ඍණ 20යි කුඩා විශාලයි සමයි 100 කියලා එනවා. මෙන්න 3n ගෙන් n ගියාම 2n ඍණ 20 විශාලයි සමයි 100. දැන් පුතේ අපි දෙපැත්තම ධන 20 ඍණ 20 ඉවත් කරන ධන 20ක් දානවා. ඔන්න එතකොට අපිට උත්තරේ එනවා ධන 20ට ඍණ 20 කැපිලා ගියාම දෙකෙන් බෙදනවා 120 දෙකෙන් බෙදුවාම අපිට උත්තරේ එනවා පුතේ කීයයි කියලාද? n වලගේ විශාලයි සමයි 60යි කියලා. එහෙනම් nට ගන්න පුළුවන් අවම නිකිලයාගෙන හන්නේ. මෙතන කියනවා n වලගේ 60ට වඩා වැඩි සමයි. හැබැයි 8 ගන්න පුළුවන් අවමගේ තියෙන එහෙනම් 60. එහෙනම් ගන්න පුළුවන් අවමගේ 60යි. එහෙනම් මේකේ උත්තරේ පුතේ අවමගෙන් සමානයි 60යි. 60ට වඩා වැඩි සමයි. වැඩි වුණාට ගන්න පුළුවන් එතනදී ගන්න තියෙන අවමගේ 60 එතකොට. ඔන්න ඔය ඇසුරෙන් පුතේ අපි අසමානතාවල ගැටලු විසඳීම අපි ගොඩාක් දුරට සාකච්ඡා කරා. දැන් ඕගලන්ට හොඳ ප්‍රගුණතාවයක් ලැබිලා තියෙනවා මම දුවේ පුතේ. කොහොමද අපි අසමානතා ගැටලුවක් විසඳන්නේ කියලා. එතකොට ඕගලන්ගේ ගණිතයේ පෙළ පොතේ 21 අභ්‍යාසය 22 අභ්‍යාසය සම්පූර්ණ කරාම මේ පාඩම ඉතාමත් හොඳින් අපි අවසන් කරා. ඒතර මේ ගැටලු ඉතාමත් හොඳින් සාකච්ඡා කරන්න පුතේ ඕගොල්ලන්ට මේ පාඩම ඉතාමත් හොඳ පිටුවහලක් වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ අදට මම ඕගොල්ලන්ගෙන් සමු අරගන්නවා අපි නැවත දවසක ගණිතය පාඩමකින් සම්බන්ධ වෙමු. ඕගොල්ලෝ සියලු දෙනාටම පුතේ ආයිබෝවන් සුබ දවසක්.